ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි සූදානම් වෙන්නේ මේ අවුරුද්දේ කියන්නේ 2022 මැයි මාසේ බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්නයි. අපි ගිය අවුරුද්දේ ඕගොල්ලන්ට අනුමාන ප්‍රශ්න පත්‍රයක් අරගෙන ආවා. ඒ සඳහා විශාල යහපත් ප්‍රතිචාර ප්‍රමාණයක් ආදරණීය දෝල පුතාලාගෙන් මට ලැබුණා. ඒ නිසා ගොඩක් දෙනෙක් ඉල්ලුවා මේ අවුරුද්දට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයකුත් සාකච්ඡා කරන්නයි කියලා. ඉතින් අපි සූදානම් වෙනවා අනුමාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඒ වගේම ඊට పూర్වයේ සඳහන් කරන්නට ඕනේ ගිය අවුරුද්දේ අනුමාන ප්‍රශ්න පත්‍රයත් මේ සමග බලන්න. සම්පූර්ණ විෂය නිර්දේශයම ඒ අනුමාන ප්‍රශ්න පත්‍රයේ බැලීම තුළින් ඔබට මතකයට පැමිණෙවි. එහෙනම් අපි මෙතෙන් පටන් අනුමාන ප්‍රශ්න පත්‍රයත් එක්ක සාකච්ඡාවේ යෙදෙමු. එහෙනම් ඔබ සියල්ලම අනුමාන ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වන්න. ආදරණීය දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ 2022 මැයි මාසයේ තියෙන සාමාන්‍ය පෙළ විභාගයට අදාළව බුද්ධ ධර්ම විෂයට අදාළ අනුමාන බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රයක් පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නට යන්නේ. විශේෂයෙන්ම ගොඩදැනේ ගිය අවුරුදු 2021 පැවතිච්ච 2020 පැවතෙන්නට තිබිච්ච සාමාන්‍ය පෙළ විභාගයේ ඒ උදෙසා මා විසින් අනුමාන ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරාට පස්සේ මේ අවුරුද්දේ ගොඩක් දෝල පුතාලා මගෙන් අනුමාන ප්‍රශ්න පත්‍රයක් ඉල්ලුවා. ඉතින් මේ විශේෂයෙන්ම ගිය අවුරුද්දේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් බලන්නේ සම්පූර්ණ විෂය නිර්දේශයම ඔබට ඒක බලනකොට ඔබට මතක් වේවි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ පළවෙනි ප්‍රශ්නයට අදාළ අනුමාන ප්‍රශ්න. මේ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව දැන් දිගින් දිගටම කරගෙන යනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ඔස්සේ ඔබට සමස්ත විෂය නිර්දේශයම ආවරණය වෙනවයි කියලා. පළවෙනි එක මෙවන් පුතෙකු ලද මවෙක් පියෙක් නිවුනෝ වෙති ආදී ලෙස නිපුත පද කියන්නේ කවුද? කිසා ගෞතමී. සිව්දුවත් කුමරු බුද්ධත්වයට පත් වී කියනු ලැබූ පළවෙනි උදාහරණ වාක්‍යයේ කුමක්ද කියලා අහනවා. ඒකේ මුල් පද දෙක තමයි මෙතනදී අහන්නේ. අනේක දාති සංසාරං සන්දා විස්සං අනිප්පිසං. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති කියන්නේ යමෙක් ධර්ම මාර්ගයේ ගමන් කරයිද එතම පටිච්ච සමුප්පාද මාර්ගය යනවා කියන එක. තුන්තර අවබෝධය නම් කරන්නේ කෝව බුදු පස්සේ බුදුමහරහත් බුදුදහම ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක සමත භාවනා සහ විපස්සනා භාවනා. සතර අගතිය මොනවද කියලා අහුවොත් එහෙම ඡන්දය, ද්වේෂය, බය, මෝහය. ඒ වගේම අනවද්ද සොකේ කියලා කියන්නේ දරුවනේ අපි කියනවා අනවද්ද සොකේ කියලා කියන්නේ තමන්ගේ කය වචනේ වරදක් උනේ නැහැ කියන සොකේ, අත්ති සොකය, ධාර්මිකව උපයා ගන්නාලද ධනයක් තියෙනවා කියන සොකය, භෝග සුඛය කියලා කියන්නේ තමා ධර්මික උපයාගද්දී අඹදරුවොත් එක්ක භුක්ති විඳා කියන සුඛය. අනන සුඛය කියලා කියන්නේ ණය ණය කියන සුඛය. සතර සංග්‍රහ වස්තු දහනීය ප්‍රියවචනීය අර්ථචර්යාව සමානාත්මකතාවය. සසජාතකයෙන් ප්‍රකට වන්නේ ගිනම් පාරමිතාවද කියලා අහුවොත් පුතේ මෙතනට පිළිතුර වෙන්නේ දාන පාරමිතාව. දැන් ගත්තොත් දාන පාරමිතාවට උදාහරණයක් තමයි වෙස්සන්තරිස විස්සස ජාතක සීල විමර්ශා නෙක්ඛම්ම මකාදේව ප්‍රඥා උම්මක්. මේ ප්‍රඥා පාරමිතාව සඳහා අපිට ගන්න පුළුවන් උම්මග්ග, නෙක්ඛම්ම වලට නම් මකාදේව, ප්‍රඥාට නම් උම්මග්ග, වීරිය වන්නපත, සත්‍යවාදී වට්ටක, දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා වීරිය කාන්ති සත්‍ය, කාන්තියට නම් ශාන්තිවාදී සත්‍ය පාරමිතාවට වට්ටක, අදිෂ්ඨාන තේමීය, මෙත්තා මහා කපි මගමානවක, උපේක්ෂා ලෝමාංශ. ඒ වගේම උජුපටි පන්න යනුවෙන් සඳහන් කරන්නේ ශ්‍රීජු ප්‍රතිපදාවක් පුරන මහා සංඝරත්නය සතු ගුණය. ශ්‍රීජු ප්‍රතිපදාවක් පුරන නිසා උජුපටි පන්න කියලා කියනවා.
පොළොන්නරු සාහිත්‍ය යුගයේදී ගුරුළුගෝමි විසින් රචනා කරන ලද කෘතිය කුමක්ද කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරථී ගුණය නිරූපණය කරන අමාවතුර කියලා කියනවා. පොළොන්නරු යුගයේදී රචනා කරන ලද කෘතිය විදිහට සඳහන් කරන්නේ බුදු ගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියයි. මේ පාඨයේ අන්තර්ගත වෙන්නේ අමාවතුරේ. පැහැදිලිද? උත්සරණ සම්බන්ධයෙන් අපි කතා කරන්න යන්නේ. අමතරව මේ ප්‍රශ්නෙත් එක්ක බුදුරජාණන් වහන්සේගේ නවාරහදී ගුණ වර්ණනා කරන අමෘත වාහනම් කෘතිය විද්‍යා චක්‍රවර්තී කියන පඬිවරයා විසින් රචනා කළ තියෙනවා. මෙන්න මෙහිම පාට දීලත් අහන්න පුළුවන් මේ කුමන ග්‍රන්ථයට අයිතිද කියලා. එන බලන්නකෝ. බුත්සරණේ තමයි තියෙන්නේ මෙන්න මෙහෙම අඟුලිමාල දමනයක. ඒ මිහිරි රුව ඇස් හෙත හෙත් මෑ එහෙ මිහිරි හඬ කනෑ හෙත් මෑ ඈත දෝලින් වැසී ගියාත් රජය මෑත සමනක් ගසින් ඝන බුදුරැසින් සෑදී ගියත් බුදුරජාණෝය. ඒ නාලාගිරි දමනය සහ పూర్වයේ මුලින්ම කිව්ව අඟුලිමාල දමන ඊළඟට නාලාගිරි දමනේ මේ දෙකම බුත්සරණේ තියෙන එක. පැහැදිලිද? ඊළඟට සඳහන් කරන්න ඕනේ ඊළඟ කාරණාවට යමු. කුරුණෑගල යුගයට අයත් සාහිත්‍ය කෘති දෙකක් නම් කරන්න. කුරුණෑගල යුගයට අයිති සාහිත්‍ය කෘති දෙකක් නම් කරන්නේ කිව්වාම අපි මෙතනදී සඳහන් කරන්න ඕනේ කුරුණෑගල යුගයට අයිති සාහිත්‍ය කෘති දෙකක් නම් කරන්නේ කියලා. තූප වංශය එක ලියන්නේ. සිංහල තූප වංශයේ වාචීස්වර හාමුදුරුවෝ. සිංහල බෝධි වංශය උපතිස්ස හාමුදුරුවෝ 550 ජාතක කතා පොතත් කුරුණෑගල යුගයට අයිති වෙච්ච සාහිත්‍ය කෘති. නැවතත් අපි 10 වෙනි ප්‍රශ්නය ගැන කතා කරොත් පොළොන්නරු සාහිත්‍ය යුගයේ ගුරුළුගෝමි විසින් රචනා කරන ලද කෘතිය කුමක්ද කියලා නෙවෙයි කෘති කිහිපයක්ම දක්වන්න කිව්වහම අපිට අර පෙර කිව්ව කාරණාවන් එතනදී දක්වන්න පුළුවන්. ඊළඟට අපේ බුදුදහමේ දක්වන සිත කිලිටි කරන අකුසල මූල 3 නම් කරන්න කියලා කියනවා. බුදුදහමේ සඳහන් කරන සිත කිලිටි කරන අකුසල මූල 3 නම් කරන්න. ලෝභ ද්වේෂ මෝහ මංගල කරුණු කීයද 38යි. බුදුදහමේ ඇති සිරිත් විරිත් යන පද දෙකේ අදහස ලියන්න. සිරිත් කියලා කියන්නේ චාරිත්‍ර විරිත් කියන්නේ වාරිත්‍ර සිරිත් කළ යුතු දේ විරිත් නොකළ යුතු දේ. පූජාවලිය හා සද්ධර්ම රත්නාවලියේ කතවරු කවුද? පූජාවලියේ කතවරයා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ. සද්ධර්ම රත්නාවලියේ කතවරයා විදිහට ධර්මසේන හාමුදුරුවෝ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි යන්නේ තේරුම කොමක්ද? චේතනාවම කර්මය යනුවෙන් දක්වමු කියන එක තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන්නේ. බුද්ධ වචනයට අනුව රෝග දෙකයි. කායික රෝග සහ චෛතසික රෝග. එහෙමත් නැත්නම් මානසික රෝග. ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආලවක දමනයෙන් ප්‍රකට කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයද? අනුත්තර පුරිස ධම්මසාරථි ගුණය. අනුරාධපුර යුගයේදී රාජපාලකයන් දෙදෙනෙකු වලගම්බා රජුරුවයි මහසෙන් රජුරුවයි සකසූ ස්තූපවල නම් ලියන්නේ කුවාම වලගම්බා රජුරුව අබේගිරියත් මහසෙන් රජුරුව ජේතවනාරාමයේ තදනවා. අනුසෝතගාමී කියලා කියන්නේ මෙන්න මේ සමාජයේ පුද්ගලයන් වැරදි කරනකොට අනුසෝතගාමී මාර්ගය යන අය ඒ අයත් සමාජයේ වැරදි කරන නිසා ඒ අයත් වැරදි කරනවා. නමුත් පටිසෝතගාමී සමාජයේ කතරම් වැරදි කරද ඒ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනවා. පద్මාකාර ජීවිතය කියන්නේ කෙලෙස් සහිත සමාජයේ කෙලෙස් සහිත මිනිස්සුත් එක්ක ජීවත් වුණා. ඒ කෙලෙස් වලින් ගෑවෙන්නේ නැතුව කටයුතු කිරීම.
අපි කියනවා පద్මාකාර ජීවිතය කියලා. කියන්නේ සුරාපානය කරන සමාජයක සුරාපානය කරන්නේ. සිව්වනතරම සංගායනා ප්‍රතිඵලයක් තමයි ධර්මයේ නිර්මලව සුරක්ෂා වීම සහ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වීම. යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ ආහ. යමක් හේතුවක් නිසා හටගනිද්ද ඒ හේතු සහගත බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බුද්ධ චරිතයේ ආදී ගුණය ප්‍රකට වන අවස්ථාවන් දෙකක් ලියන්න. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුකනේ අපි බුද්ධ චරිතයේ ආදී ගුණය ප්‍රකට වන අවස්ථාවන් විදියට ගන්නෙ. එතකොට බුද්ධ චරිතයේ ආදී ගුණය ප්‍රකට වන අවස්ථාවන් විදියට උදාහරණයක් විතර ලාභ බුදුරජාණන් වහන්සේට චේතවනාරාමේ පූර්වාරාමයේ ලැබුණා. නිന്ദා ලැබුච්ච අවස්ථාවක් විදියට බුදුරජාණන් වහන්සේට මාගන්ධිය විසින් නිന്ദා කරා. ඒ වගේම සැප ඊටම සුන්දර ආරාමවල හිටිය දුක වේරංජානුවර දුක්ඛිතව හිටිය. ඒ වගේ අවස්ථාවන් අපිට ලියා දක්වන්න පුළුවන්. ඊළඟට දසපාරමිතා ඇසුරෙන් දෙකක් නම් කරන්නේ කියනවා. දාන, සීල, නෙකම, ප්‍රඥා, වීරිය, කාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෙත්තා, උපේක්ඛා. පාරමිතාවක් සඳහන් නිදසුන් සපයමින් පැහැදිලි කරනවා. අපි හැමදෙනාම දන්න දාන පාරමිතාවට පාරමිතාවක් කියලා කියන්නේ බුද්ධ කාරක ධර්මයක්. එතකොට තණ්හාව, මානෙ, දෘෂ්ටියෙන් තොරව කරුණාව සහ උපාය කෞශල්‍ය පදනම් කරගනිමින් තමන්ගේ භෞතික වස්තුන් දන් දීම අපි කියනවා දාන පාරමී කියලා. ඒ වගේම තමන්ගේ ශරීර අවයව දන් දීම දාන උපපාරමී. දාන පරමත්ත පාරමිතා කියලා කියන්නේ ජීවිතේම දන් දීමයි. දාන පාරමිතාව සඳහා වෙස්සන්තරත්, දාන උපපාරමිතාව සඳහා සිවිත්, දාන පරමත්ත පාරමිතාව සඳහා සසජාතකයක් අපිට ගන්නට පුළුවන් වෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය යහපත් සමාජයක් ඇති කිරීමට පාරමිතා ඉවහල්වන්නේ කෙසේද? මුලින්ම අපි විස්තර කරන්න ඕනේ ළමයි යහපත් සමාජයක් කියලා කියන්නේ මොකක්ද? සමාජයේ කුඩාම ඒකකය පවුලක්. පුද්ගලයන් දෙදෙනෙක් හෝ ඊට වඩා වැඩි පිරිසක් අපි සමාජයක් කියලා කියනවා. මේ සමාජය ගැන කතා කරද්දී පවුල් ගණනාවක් එකතු වෙලා සමාජයක් සකස් වෙනවා. එතකොට යහපත් සමාජයක් ඇති කරන්න පාරමිතා ඉවහල් වෙන්නේ කොහොමද? පාරමිතා කියලා කියන්නේ බුද්ධ කාරක ධර්ම. දැන් වර්තමාන සමාජය ගත්තාම සමාජයේ තියෙන ගැටලු මොනවද? ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී චූෂණ, මිනී මැරුම, ඒ වගේම දීපල හානි කිරීම, බොරු ප්‍රචාර ඇතිවීම, මේවා තමයි සමාජ ගැටලු. ඒවා තමයි සමාජයේ දුරාචාරයට යොමු කරන කාරණා. එතකොට යම් කෙනෙක් දානය ප්‍රගුණ කරනවා නම් අනිත් අයත් එක්ක හොඳ සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේම මිත්‍රත්වයේ මෛත්‍රිය පතරවනවා නම් මෛත්‍රිය තුළින් ඒ අයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන්, ස්ත්‍රී දූෂණ වලින් ගැලවෙන්න පුළුවන්. නෙකම්ම කාම ආසාවකින් තොර වීමනේ. එතකොට එතනදිත් එමය ස්ත්‍රී දූෂණ ආදීන් වැළකෙනවා. ඒ වගේම උපේක්ෂාව සම්පිසරවල් කරන එක වැළකීලා යනවා. ඒ වගේම සීලය කය වචනේ සංවර වෙනකොට මිනිමෙරුම් වගේ දේවල් නතර වෙනවා. ඉතින් ආපස් සමාජයක් ඇති වෙනවා. පැහැදිලිද? නිගමන ලියන්න පුළුවන් මේ ආපස් සමාජයක් ඇති වෙනවා. ඊළඟ ප්‍රශ්නේ ඉරියව් අනුව බුද්ධ ප්‍රතිමාවේ ප්‍රධාන වර්ග තුන මොනවාද? හිජි පිළිම, ඉදි පිළිම, සතපෙන පිළිම. එහෙමත් නැත්නම් ඔත් පිළිම කියලා කියන්න පුළුවන්. මේ දෙක පිළිම වර්ගයක් සඳහා නිදසුන් සහිතව විස්තර කරන්න. ඉතින් හිටි පිළිම වලට අවකන පිළිම, රැස් වෙහෙර වගේ ගන්න පුළුවන්. ගල් විකාර හිටි පිළිම. හිඳි පිළිමයකට ගන්න පුළුවන් සමාධි පිළිමේ, තොලවිල ප්‍රතිමාව වගේ ඔත් පිළිම වලට තන්තිරිමලේ මත් නැත්නම් සතපෙන පිළිමයකට තන්තිරිමලේ ගන්න පුළුවන්. ඉතින් ගල් විකාරයේ ওই තුනම තියෙනවා. ශ්‍රී ලාංකික කලා ශිල්පෙන්ගේ කලා කෞශල්‍ය බුද්ධ ප්‍රතිමාව තුළ නිරූපණය වන ආකාරය පෙන්වනවා. ඉතින් බුද්ධ ප්‍රතිමාව ගැන කතා කරද්දී ශ්‍රී ලාංකික කලා ශිල්පීන් විසින් බුද්ධ ප්‍රතිමාව ඉතා අනර්ග විදිහට නිමවවල තියෙනවා. විශේෂයෙන්ම
බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය පුරාවිද්‍යාත්මකව කනිෂ්ක රජුගේ කාලේ කිව්වට මහා වංශයේ වගේ මූලාශ්‍ර වලට අනුව ඊට කලින් ලංකාවේ බුද්ධ ප්‍රතිමා තිබුණා කියලා සඳහන් වෙනවා. රුවන්වැලි මහන්සය ධාතු ගර්භයේ එහෙම. ඒ වගේම බුද්ධ ප්‍රතිමාවන් ගැන කතා කරද්දී ලංකාවේ තියෙන අවකන බුද්ධ ප්‍රතිමාව, සමාධි බුද්ධ ප්‍රතිමාව, බුද්ධ ප්‍රතිමා සම්බන්ධයෙන් කලා ශිල්පීන් විසින් කරලා තියෙන අප්‍රතිගත නිර්මාණ. සමාධි ප්‍රතිමාවේ බුදුරජාණන් වහන්සේව නිර්මාණය කිරීම තුළින් බුදුරජාණන් වහන්සේ තුළ පැවති අසීමිත ගුණ සමුදාය නිරූපණය වෙනවා. ඒ වගේම අවකන බුද්ධ ප්‍රතිමාවනුත් එහෙමයි. අවකන බුද්ධ ප්‍රතිමාවෙන් බුදුරජාණන් වහන්සේ සතෝ පවතින මේ අපරිමිත ගුණ, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 ව්‍යංජන ලක්ෂණ නිරූපණය වෙනවා. ඊළඟට තංච කම්මං කතං සාදුං ගාථාවසා අත්තනාව කතං පාපං සුකරාණි අසාදෝනි ගාථාවලින් එකක් සම්පූර්ණ කරන්නේ කියලා කියනවා. දැන් අපි යම් මුලින්ම තංච කම්මං කතං සාදු කියන ගාථාවට. තංච කම්මං කතං සාදෝ යං කତ୍වා තානුතප්පතේ යස්ස පතිතෝ සුමනෝ විපාකම් පටිසේවතේ. යම් ක්‍රියාවක් සිදු කිරීමෙන් පසුතැවීමක් නොවේද, යම් විපාකයක ප්‍රීතියෙන් හා සොම්නසෙන් යුතුව විඳිය හැකි වේද, ඒ කියන්නේ යම් විපාකයක් ප්‍රීතියෙන් හා සොම්නසෙන් යුතුව විඳිය හැකි වේද, ඒ ක්‍රියාවල නිරත විය යුතුයි. ඔන්නේ ගාථාවයි තේරුම. අපි බලමු අනිත් එක. සූකරාණි අසාදෝනි අත්තනෝ අයතානිච යං වේ තංච සාදුංච තං වේ පරම දුක්ඛරං. තමාට අහිතකර වූ අයහපත් දේ කිරීම ඉතා පහසුයි. යම් දෙයක් තමාට වැඩදායකද යහපත පිණිස පවතීද එවැනි දේ කිරීම ඉතාම පහසුයි කියලා කියනවා. පැහැදිලිද? ඒ වගේම තව ගාතාවක් තියෙනවා මෙතන මං අත්තනාව. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සතේ අත්තනාව අකතම් පාපං අත්තනාව විසුද්ධතේ සුද්ධිය සුද්ධේ පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසෝදේ. යමක පව් කළොත් ඉන්නෝම අපිරිසිදු බවට පත් වේ. යමක පව්කම් නොකළොත් ඉන්නෝ පිරිසිදු වන්නේ. තම පිරිසිදු බව හා අපිරිසිදු බව පවතින්නේ තම අතෙහිම. එය අන්‍ය කෙනෙකුට කල නොහැක. ආයි කියමු. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිසති අත්තනා අකතම් පාපං අත්තනාව විසුද්ධති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසෝදේ. පැහැදිලිනේ? හරි. ඊට සඳහන් ගාථාවලින් තෝරාගත් ගාථාවේ තේරුම කියන්නේ කිව්වා. ඔන්න දැන් දෙකටම අදාළ තේරුමයි ගාථායි කිව්වා. යහපත් සමාජයක් ගොඩනැගීමට ධම්මපදයේ ගැනීම ඉගැන්වීම කොයිතරම් දුරට වැදගත්ද කියලා බලන්න. දුවේ පුතේ ධම්මපදයේ ගැන පොඩි හැඳින්වීමක් අපි එතනදී මෙන්න මුලින්ම කරනවා. ධම්ම කියන්නේ පදේ කියන්නේ බෞද්ධයාගේ අපපොත. ගාථා 423කුත් වග්ග 26කුත් ඊළාන කතා 299කුත් ධම්මපදයේ තියෙනවා. ධම්මපදය මෙලව පරලව උභය දියුණුව පිණිස විස්තර කරන කෘතිය. එතකොට ධම්මපදයේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමුකෝ අත්තනාව කතම් පපං කියන ගාථාව. මේ ගාථාවට අනුව යමෙක් පව් කරොත් යාම අපිරිසිදු වෙනවා. යමෙක් පින් කරොත් ඔහුම පිරිසිදු වෙනවායි කියලා දක්වනවා. ඒ අනුව කුසල් කරන එක අකුසල් කරන එකට ධම්මපදය අනුබල දෙනවා. ඒක යහපත් සමාජයක් ගොඩනගන්න හේතු වෙනවා. ඒ වගේම අචරිත්වා බ්‍රහ්මචර්යයන් අලද්දයා යොබනේ දනං ජින්න කොංචාව ඥායන්ති කීන මච්චව පල්ලලේ. එතෙන්දී පුදරුවනේ පැහැදිලි කරනවා බඹසර නොවැස තරුණ වේදී ධනිය උපයාගත නැති අය මහලු නාම මසොන් සිදී ගිය විලක තැවෙන මහලු කොස්වාලිනියක වගේ තැවෙනවයි කියලා. ඉතින් එතනදී පැහැදිලි කරනවා ආදරණීය දුවේ පුතේ බ්‍රහ්මචාරීව කටයුතු කරන්න එක හොඳට ඉගෙන ගන්න එක
පුද්ගලෙක් දියුණු වෙනවා කියලා. එතකොට යාපත් සමාජයක් ගොඩනැගෙනවා. ඒ වගේම නහි වේරේන වේරං වෛරයෙන් වෛරයෙන් නොසන්සි. ඉතින් ඒ තුළන යාපත් සමාජයක් තමයි විස්තර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය විපාක දෙන කාලය අනුව ආදිත්‍ය ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, ආවසී. විපාක දෙන පිළිවෙල අනුව එහෙම නැත්නම් විපාක දෙන ආකාරය අනුව කර්මය, වර්ග කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම සහ කඩත්තා කර්ම කියලා කියනවා. චේතනාහම් භික්කවේ කම්ම මදං. මේ අදහස පැහැදිලි කරන්න මහණනි, චේතනාවම කර්මය යනුවෙන් සඳහන් කරනවා. ඒ සිත කය වචන යන තෙතුරෙන්ම සිද්ධ වෙනවා. ඒ අදහස ඒක අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ සඳහන් කරනවා. කුසල අකුසල කර්ම පිළිබඳව මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට කුසල අකුසල කර්ම පිළිබඳ අවබෝධය මෙලොව පරලොව ජීවිත සාර්ථක කරගන්නට කොහොමද ඉවහල්න්නේ? තින් දරුවනේ කුසල් කියලා කියන්නේ දක්ෂ නිවැරදි දේවල්. අකුසල කියලා කියන්නේ නිවැරදි නොවන අදක්ෂ දේවල්. එතකොට දස කුසල් සහ දස අකුසල් මොනවද? දස කුසල් ප්‍රාණාතිපාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, හිස් වචන, පරුෂ වචන, කේලම්, යලි ලෝභය, ව්‍යාපාදේ සහ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම. අපි මේවා දස කුසල් කියලා ගන්නවා. යම් මේ කිව්ව දේවල් වල යමෙක් පාණාතිපාතය කරනවාද, අදින්නාදානය කරනවාද, කාමයේ වරදවා හැසිරෙනවාද, බොරු කියනවාද, හිස් වචන, පරුෂ වචන, කේලම්, ව්‍යාපාදයේ, ඒ වගේම දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් ඒව දස අකුසල විදිහට ගන්න. ඉතින් මේ ප්‍රාණඝාතය කරනකොට, අනුන්ගේ දේවල් හොරකම් කරනකොට, කාමයේ වර්ධව හැසිරෙනකොට, බොරු කියනකොට මෙලොව පරලොව ජීවිතය අසාර්ථක වෙනවා. බොරු කියන මිනිස්සුන්ට සමාජයේ පිළිගැනීමක් නැති වෙනවා. අනිත් අයගේ දේවල් හොරකම් කළොත් කවුරු හරි කෙනෙක් එතනින්ම මෙලව දියුණුවක් පරලොව දියුණුවක් නැති වෙලා යනවා. කාමයේ වර්ධව හැසිරෙනොත් සමාජ රෝග වගේ ඒවා ඇති වෙනවා. එනිසා කුසල අකුසල කර්ම පිළිබඳ අවබෝධය මෙලොව පරලොව ජීවිතේ සාර්ථක කරගන්නට උපකාරී වෙනවා. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කුසල අකුසල ගැන දැනගන්න කෙනා සීල සමාධි ප්‍රඥා ආදී වඩන්ට යොමු වෙනවා. එතකොට ඒ කෙනාගේ පරලොව ජීවිතය සාර්ථක වෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය අතරින් දෙකක් නම් කරන්නේ. චතුරාර්ය සත්‍ය අතර දෙකක් තමයි දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පරිබදාර්ය සත්‍ය උන හතරම කියමු. අපි කතා කරමු දුක්ඛාර්ය සත්‍ය. දුක මොනවාද? ජාතිපි දුක්ඛෝ, ජරාදි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ. ආදී විදිහට දක්වන්න පුළුවන්. ඉපදීම, ජරාවට යාම, වයසට යාම, ලෙඩවීම, අප්‍රියයන් අයෙක් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, හිතුව දේ විදිහට ඉටු නොවීම. ඒක තමයි අපේ දුක කියලා කියන්නේ. එදිනෙදා ජීවිතයේ සාර්ථක කර ගැනීමට චතුරාර්ය සත්‍ය උදාගන්නේ කොහොමද? ඉතින් එදිනෙදා ජීවිතයේ සාර්ථක කරගන්න අපිට චතුරාර්ය සත්‍ය උදාගන්න පුළුවන්. ඒ කොහොමද? දැන් එදිනෙදා ජීවිතේ ගැටලුව ඇති වෙනවා. දැන් හිතන්නකෝ අපිට අසනීපයක් හැදෙනවයි කියලා. එතකොට රෝගයට හේතුව රෝගය නැති කිරීම, රෝගය නැති කිරීමේ මාර්ගය අනුගමනය කරලා අපිට රෝගය සුවපත් කරන්න පුළුවන්. ඒ වගේම එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්න කොහොමද චතුරාර්ය සත්‍ය උදාගන්නේ කියලා කිව්වොත් විභාගෙදී වුණා. අපි විභාගයට ලකුණු අඩු වුණා. අපිට ලකුණු වැඩි කරගන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුව ලකුණු අඩු වීම. ගැටලුවට හේතුව පාඩම් නොකිරීම. එහෙනම් ගැටලුව නැති කරනවා නම් පාඩම් නොකර ඉන්න එක නැති කරලා දාන්න. එහෙනම් ගැටලුවට ගැටලු නැති කිරීම විසඳෙමුදී පාඩම් කිරීම. පැහැදිලිද? ඒ වගේම දැන් එදිනෙදා ජීවිතයේ ගැටලු ගත්තොත් එහෙම පෞල් ජීවිතය සාර්ථක වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි අබුසැමියන් අතර අන්‍යෝන්‍ය සහෝදරත්වයක් නැහැ. මොන ගැටලු?
ගැටලුවට හේතුව සුහදත්වයක් නෑ දෙන්න අතර අවබෝධයක් නෑ. එහෙනම් ගැටලුවට නැති කරන්න නම් ඒ දෙන්න අතර සුහදත්වයක් නැති බව නැති කරලා දාන්න ඕනේ. එහෙනම් දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වගේ සම්පූර්ණයෙන්ම ඒ දෙන්න අන්‍යෝන්‍ය සෝදත්වය ඇති වන ආකාරයේ මාර්ගයක ගමන් කිරීම තුළින් ඒ ගැටලුව නැති කරවන්න පුළුවන්. එනි දෙන්න අතර භාවනාමය කටයුතු කරලා මෛත්‍රී සාකත පව වගේ දේවල් ඇති කරවන්න පුළුවන්. ඊළඟට මහින්දාගමනයේ සිදු වූ ආකාරය සැකවින් දක්වන්න. ඉතින් මහින්දාගමනය කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමනේ. තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදියටයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන්නේ. එනේ මිහින්තලයට දඹදිවේ ඉඳලා ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර භණ්ඩුක උපාසකයත් එක්ක තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණෙන්නේ. ඒ වගේම ලක්දිව බුදු සමය උන්නතියට දේවානම්පියතිස්ස රජුරෝ කළ මෙහෙය තූපාරාමයේ සකස් කරා. ඒ විතරක් නෙවෙයි දේවානම්පියතිස්ස රජුරෝ මහා විහාර සීමාව ලකුණු කිරීම. ඒ වගේම දේවානම්පියතිස්ස රජුරෝ විසින් මහා විහාරය සකස් කරා. ඒ වගේම දේවානම්පියතිස්ස රජුරෝ විසින් මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා පූජා කිරීම සිද්ධ කරා මහා මෙවුනා උයන. ඒ වගේම සංඝයා ස්වාමින් වහන්සේලා උදෙසා අප උපස්ථාන ආදී සිදු කිරීම. ඒ වගේම තමන්ගේ බිසව වෙච්ච අනුලාවට පැවිදි වීමට ඉඩ සලස්වා භික්ෂුණී ශාසනය ස්ථාපිත කරවීම. මහින්දාගමනයෙන් ලත් 10 අද විස්තර කරන්න. දරුවනේ මහින්දාගමනය නිසාම අපිට බුද්ධ ධර්මය ලැබුණා. ගස්කල් වඳපු අපි බෝධි වන්දනාවට යමු වුණා. පර්වත වඳපු අපි ස්තූප වන්දනාවට යමු වුණා. ඒ වගේම ගිනි වැඳපු අපි පහන් වන්දනයට පූජාවට යමු වුණා. යක්කු වැඳපු අපි දෙවියන් අක්ෂයන්ට පින් දෙන්නත්, දෙවියන් වැඳපු අපි දෙවියන්ට පින් දෙන්නත් පුරුදු වුණා. ඉතින් මහින්දාගමනයේ තුලින් අපිට හොඳ භාෂාව සංවර්ධනය වුණා. ඒ වගේම අක්ෂර කලාවක් තව තවත් දියුණු වුණා. ඊළඟ ප්‍රශ්නේ වියග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙන පුද්ගලයාගේ මෙලව හිතසුව පිණිස දැක්වෙන කරුණු දෙකක් ලියන්න. මෙලව හිතසුව පිණිස දැක්වෙන කරුණු දෙකක්. එතකොට උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවකතා. උට්ටාන සම්පදාව ගමු. මහන්සියෙන්, වෙරවීර්යෙන්, දාඩිය මහන්සියෙන් ධාර්මිකව රැකියාවක් කිරීම. කෘෂිකර්මාන්තයේ සත්‍ය පාලනය, වෙළඳාම, රාජ්‍ය සේවය වගේ දේවල්. ඊට දැක් වූ කරුණු සතර සාර්ථක ජීවිතයක් ඇත කර ගැනීමට බලපාන්නේ කොහොමද? දැන් පුද්ගලයෙකුගේ සාර්ථක ජීවිතයක් ඇති කරගන්න නම් උට්ටාන සම්පදාවක් තියෙනොට මහන්සියෙන් වෙරවීර්යෙන් ධනෙ උපයන්න. ආරක්ක සම්පදා කියලා කියන්නේ තමන් මහන්සියෙන් වෙරවීර්යෙන් ධාර්මික උපයාගත්ත දේ. උට්ටාන සම්පදාව යටතේ ආරක්ෂා කරගන්න ඕනේ ගින්නෙන්, සොර සතුරන්ගෙන්, අප්‍රියමනාප නෑහිත මිතුරන්ගෙන්, රජ දරුවන්ගෙන්, ඒ ආදී ආරක්ක සම්පදා. කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ සමජීවිකතා අයවැය සමෝපවත්වා ගැනීම. ඒ තුළින් අපිට සාර්ථක ගෘහ ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. පළමු දෙවන තෙවන සංගායනා සඳහා බලපාන ලද හේතු පළවෙනි සංගායනාවට නම් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය. ඒ වගේම දෙවනි සංගායනාව දසවස්තුව. තුන්වෙනි සංගායනාවට හේතු වෙන්නේ 60,000ක් දුසිල්වතුන් සසුනෙන් නිරප වීම සහ දුසිල්වතුන් සසුනෙන් ඉවත් කිරීම කියන කාරණාවන් දෙකම එකට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. පළවෙනි සංගායනාවට අජාසත් රජුව පවත්වන්නේ සප්තපන්නී ගල් ගුහාවේ
දෙවෙනි සංගායනාවට සබ්බකාමී හාමුදුරුවෝ මූලාසනයේ දරුවා වගේම අනුග්‍රහ කරන රජුරුව කාලාශෝක රජුරුව පවත්වන්නේ විශාලාමානුවර වාලුකාරාමේදී. ඒ වගේම තුන්වෙනි සංගායනාව අශෝක රජුරුව මැදිහත් වෙලා ඒ වගේම පැරලුක් නුවර අශෝකාරාමේදී පවත්වනවා. මේ සංගායනාව ගැන කතා කරද්දී මේක ඉතාමත් වැදගත් සංගායනාවක්. තුන්වෙනි සංගායනාව ওই විදිහට සඳහන් කරන්න පුළුවන් වෙනවා. බුද්ධ ශාසනයේ ශිරස්වතිය පිණිස සංගායනාවල් වලින් සිදුවෙච්ච මෙහෙවර. පළවෙනි සංගායනාව තුලින් ශිරස්වතිය සඳහා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය විදිහට සම්පූර්ණයෙන්ම සකස් වෙන තුන්වෙනි සංගායනාවේ. නමුත් පළවෙනි සංගායනාවේදී දරුවනේ භාණක පරම්පරාවල් ඇති වුණා. දීඝනිකාය ආනන්ද හාමුදුරුවෝ ඇතුළු ශිෂ්‍ය පිරිස, අංගුත්තර නිකාය අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු ශිෂ්‍ය පිරිස, සංයුක්ත නිකාය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසත්, මජ්ක්‍ධිම නිකාය සරියුත් හාමුදුරුවෝ ශිෂ්‍ය පිරිසත්, කුද්දක නිකාය සෙල භික්ෂුණුත් කටපාඩම් කරන් යනවා කියලා තීරණය කළා. චුල්ල වග්ගපාලි, මහා වග්ගපාලි, පරාජික පාලි, පාචිත පාලි, පරිවාර පාලි, පාලි හාමුදුරුවෝ ශිෂ්‍ය පරම්පරාව කටපාඩම් කරගෙන යනවා කියලා තීරණය කරා. ඒ වගේම ඒ නිසාම ධර්මයේ බොහොම පිළිවෙලකට බොහෝ කාලයක් පවත්වා ගන්නට පුළුවන් වුණා. දෙවනි සංගායනාවෙන් දසවස්ව ප්‍රතික්ෂේප වුණා. ඒ වගේම දෙවනි සංගායනාවෙන් පස්සේ ප්‍රතිඵල විදිහට තමයි බෞද්ධ විශ්වවිද්‍යාල ආරම්භ වීම සිද්ධ වෙන්නේ. තුන්වෙනි සංගායනා ප්‍රතිඵල විදිහට දුසිල් මහනුස්සසලින් ගන්නවා. කතාවත් උපකරණ රචනා වෙලා අභිධර්ම පිටකේ සම්පූර්ණ වුණා. ඒ වගේම රටවල් 9කට බුද්ධ ශාසනය ව්‍යාප්ත වෙලා ගියා. ඒ වගේම ඊළඟ එක ගර්භයේ හැඩය අනුව ස්තූප ප්‍රධාන වශයෙන් ආකාර 6යි. උඹුලාකාර, ධාන්‍යාකාර, ඝටාකාර, ඝණ්ඨාකාර, පද්මාකාර, ආමලකාර. ඔබ කැමති ස්තූප ආකෘති දෙකක් සඳහා නිදසුන් සියා දක්වන්න. ඔබ කැමති ස්තූප ආකෘති දෙකක්. මොනවද? බුබුලාකාර සඳහා රුවන්වැලි මහා සෑරාජානන් වහන්සේ. ඒ වගේම ධාන්‍යාකාර සඳහා අපිට ගන්න පුළුවන් කැලණි විහාරය. ඒ වගේම දරුවනේ අපිට තවදුරටත් ඝණ්ඨාකාර සඳහා තූපාරාමය ගන්න පුළුවන්. නැතහොත් ස්තූපයක කොටස් නම් කරන්න ඕනේ. ස්තූපයක කොටස් නම් කරනවා. මේ අතර තියෙනවා ත්‍රිවිධ පේසාව, ගර්භය, හතරස් කොටුව, දේවතා කොටුව, මේ තියෙන කොත් කැරැල්ල, කොත, චූඩාමාණිකය. මේවා තමයි චෛත්‍යයක කොටස්. අපි ඊළඟට අවධානය යොමු කරනවා නැවත ප්‍රශ්න පත්‍රයට. ශ්‍රී ලංකා කලා ශිල්පීන්ගේ කලා කුසලතා අගය කරන්න. ඉතින් ලාංකික කලා ශිල්පීන්ගේ කලා කුසලතා අගය කරන්නේ කිව්වහම ඔවුන්ගේ කලා කුසලතා මූර්තිය ඔස්සේ, චිත්‍ර ශිල්පය ඔස්සේ, කැටයම් ඔස්සේ අපිට අගය කරන්න පුළුවන්. මූර්ති ගත්තාම සඳකඩ පාන, ඒ වගේම කොරවක්ගල්, මුරගල්, ඒවා වලින් ඒවා ඉතාමත්ම වැදගත් මූර්ති නිර්මාණයන්. ඒ වගේම මීට අමතරව කැටයම් ගත්තාම සඳකඩ පානේ තියෙන කැටයම් වලින් සංසාර චක්‍රය නිරූපණය කරනවායි කියලා කියනවා. ඒ වගේම වාමන රූප මුරගලවල් වල තියෙන. ඒ වගේම ඒවා හරි සියුම්ව කරලා තියෙනවා. ඒ වගේම චිත්‍ර ගැන කතා කරද්දී සීගිරි අප්සරාවන්ගේ චිත්‍ර, ඒ වගේම චිත්‍ර ගැන කතා කරද්දී විශේෂයෙන්ම අතීත කලා ශිල්පී විසින් දක්වලා තියෙන විශේෂයෙන්ම ගල් විකාර චිත්‍ර, ඒ වගේම සිතුල්පව්වේ චිත්‍ර වගේ චිත්‍ර අපිට මේ පැරණි චිත්‍රවලට හොඳ නිදසුන්. විශේෂයෙන්ම පොළොන්නරු යුගයට අයිති තිවංක පිළිමගේ චිත්‍ර. එවැනි බුද්ධ චරිතයේ විශිෂ්ට අවස්ථාවන් පෙන්වලා තියෙනවා. භාවයන් හොඳින් නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒවා කලා ශිල්පීන්ගේ කුසලතා පෙන්වනවා. ඒ වගේම වටදාගිය ගෙවල්, චේතියකර, බෝධිකර කලා ශිල්පීන්ගේ කලා කුසලතාවය පෙන්වනවා.
ඊළඟ එක සිංහලෝවාද සූත්‍රයේ සඳහන් කරන ආකාරයට දිශා 6 තුලින් නම් කරන සමාජ කණ්ඩායම් උතුරු දිශාව යාළු මිත්‍රා, දකුණු දිශාව ගුරු සෙසු, නැගෙනහිර ඒවා දූදරු මව්පියන්, බටහිර අඹුසැමි, ඊට පස්සේ උඩු දිශාව ශ්‍රමණයන් සහ ගිහියන්, ගිහි පැවිදි සම්බන්ධ. යට දිශාව සේවක සේවකයෝ. ඊට දැක්වූ එක සමාජ කණ්ඩායමකින් ඉටවිය යුතු යුතුකම් තුනක් කියන්නේ. ඉතින් හරිම ලේසි මෙතනදී අපි සමාජ කණ්ඩායම් ගැන හොඳින් ඉගෙන ගන්නට ඕනි. එතකොට අපිට මේ කාරණාව දක්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව. ගුරුවරයා හා ශිෂ්‍යයා අතර කොහොම සම්බන්ධතාවයක් තියෙන්න ඕනද? ශිෂ්‍යයා ගුරුවරයා දැක්කාම උනස්යෙන් නැගිටින්න ඕන. අවශ්‍ය උපස්ථාන කරන්න ඕන. අපවාද අනුශාසනා මැනවින් ඇහුම් කන්න දෙන්න ඕන. අවශ්‍ය කටයුතු ඉටු කර දෙන්න ඕන මැනවින් ඉගෙන ගන්න. ඒකට ශිෂ්‍යයාට ගුරුවරයා මැනවින් ඉක්මවන්න ඕනේ. මැනවින් උගන්වන්න ඕනේ. දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා යාළු මිත්‍රයන්ට හඳුන්වලා දීලා ශිෂ්‍යයා ආරක්ෂා කරන්න. දරුවන් දෙමෝපියන් අතර තියෙන යුතුකම් වගකීම් ගන්න. දරුවෝ දෙමෝපිය පෝෂණය කරන්න ඕනේ. ඔවුන්ගේ කටයුතු හොයා බලන්න ඕනේ. මව්පියන් රැගෙන ආකුල පරපුර රැකන්න ඕනේ. දෙමෝපියන්ගේ හිමුදේ රකින්න ඕනේ. මව්පියන් පරලෝකීය පසුබිම් අනුමෝදන් කරනවා. දරුවන් වරදින් මුදවා ගැනීම, ඔවුන් යහපතේදී මේ ඉගෙනින් කටයුතු ලෙදවීම, ගැළපෙන ආවා විවාහ කර දීම, සුදුසු කල්හි සම්පත් පවරා දීම. දෙමෝපිය විසින් දරුවන්ට කළ යුතු දේවල්. ඒ වගේම අඹුසැමි සම්බන්ධතා ගත්තොත් ස්වාමියා බිරිඳට ගරු කරනවා, අවමාන කරන්නේ නැහැ, පරදාර සේවනය කරන්නේ නැහැ, ගෙදර වගකීම් පවරනවා, ඇඳුම් පැළඳුම් සපයා දෙනවා. ඒ වගේම බිරිය සැමියාගේ කටයුතු මැනවින් සංවිධානය කරලා, ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කරලා, පරපුරුෂ සේවනය කරන්නේ නැතුව උපයන ලද ධනය ආරක්ෂා කරලා හැම කටයුත්තක් දක්ෂව මානලස්ව කරන්නට ඕනේ. ඒ වගේම යාළු මිත්‍රාදීන් විසින් මිත්‍රයාට අවශ්‍ය දේ දීම, ප්‍රිය වචන කතා කිරීම, දියුණුව සඳහා කටයුතු කිරීම, සමානතාවය දැක්වීම, නොරැවටීම, ඒ වගේම දුස්සරිතේ වැටී මිතුරා ආරක්ෂා කර ගැනීම, එබඳු මිතුරාගේ වස්තු ආරක්ෂා කර දීම, බියටපත් මිතුරා මුදවා ගැනීම, විපතටපත් මිතුරා ආත්මහරීම, මිතුරාගේ අමුදරුවන්ට සැලකීම කරන්නට ඕන. ඊළඟට සේවක සේව්‍ය. සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ පවරන්න ඕනේ, සුදුසු පරිදි ආහාර දෙන්න ඕනේ, ස්වාමියා සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕනේ, මීරිය ආහාර දෙන්න ඕනේ, සුදුසු අවස්ථාවන් වල විවේකී දෙන්න. ඊපස්සේ සේවකයා ස්වාමියාට පළමුව පුබුදින්න ඕනේ, ස්වාමියාට පසුව නිදා ගන්න ඕනේ, ස්වාමියා දුන් දේ පමණක් ගන්න ඕනේ, වැඩ කටයුතු ඉතා හොඳින් කිරීම, ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම. ඊළඟට ගිහි පැවිදි. ගිහියෝ භික්ෂුන් වහන්සේලාට මෛත්‍රී සහගතව කාය කර්ම, වචී කර්ම සහ චේතනා පහළ කර ගන්න ඕනේ. නිවසට පැමිණියාම සතුටින් පිළි අරගෙන ආමිසයෙන් සංග්‍රහ කරනවා. එතකොට භික්ෂුව විසින් ගිහියාට ස්වාමින් වහන්සේලා පවින් වළක්වලා යහපත් ක්‍රියාවල යොදවලා හොඳ හිතින් අනුකම්පා කරලා අසා නොමැද දේ කියලා දෙන්නට ඕනේ. අස ඇති දේ වඩා පැහැදිලි කරලා දෙන්න ඕනේ, සුගතියට මඟ පෙන්වන්න ඕනේ. ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු කිරීමෙන් සමස්ත සමාජයම දියුණු වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම් සමාජය කියලා කියන්නේ පුද්ගලෙක් දෙදෙනෙකුට වඩා හෝ වැඩි පිරිසක්. එතකොට සමාජය කියන්නේ පවුල තමයි කුඩාම එකක. ඉතින් සමාජය දියුණු වෙනවයි කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පවුල දියුණු වෙනකොට සමාජයත් දියුණු වෙනවා. දැන් සමාජයේ ස්තර තමයි අඹුසැමි, ඒ වගේම ගුරු සෙසු, මිහිත මිත්‍රයෝ, ඒ වගේම දෙමෝපිය දූ දරුවෝ, සේවක සේව්‍ය, මේ ඔක්කොම සමාජයේ පිරිස. උදාහරණයක් විදිහට ගත්තොත් අඹුසැමි සම්බන්ධතාව තමයි. ස්වාමියා විසින් බිරිඳට ගරු කරනවා නම්, අවමාන කරන්නේ නැත්නම්, ඒ වගේම බිරිඳට වගකීම් දෙනවා නම්, පරදාර සේවනය කරන්නේ නැත්නම්, ඇඳුම් පැළඳුම් අරන් දෙනවා නම්, බිරිඳත් ගෙදර කටයුතු මැනවින් කරනවා නම්, ඇසුරු කරන පිරිසට ස්වාමියාගේ මැනවින් සංග්‍රහ කරනවා නම්, පරපුත්‍ර සේවනය කරන්නේ නැත්නම්, උපයන ලද ධනය ආරක්ෂා කරනවා නම්, කටයුතු දක්ෂව වනලස්ස කරනවා නම්, ඒ ගෘහය ශක්තිමත් ගෘහයක් වෙනවා. එතකොට ඒ වගේ පවුල් දියුණු වෙනකොට සමාජයම යහපත් වෙනවා.
ඒ වගේම ගුරුවරයා විසින් ශිෂ්‍යයා මනමින් හික්මවලා මනමින් උගන්වලා දන්නා ශිල්ප ශාස්ත්‍ර වලින් උගන්වලා මිත්‍රයන්ට හඳුන්වලා දීලා ශිෂ්‍යයා ආරක්ෂා කරනවා නම් ශිෂ්‍යයාත් ගුරුවරයාට උනස් දෙන්න නැගිටලා උපස්ථාන කරලා අවවාද අනුශාසනාවල් වලට මනුමින් අහංකම් දීලා අවශ්‍ය කටයුතු ඉටු කරලා දීලා මනුමින් ඉගෙන ගන්නවා නම් ශිෂ්‍යෝ දියුණු වෙනවා කියලා කියන්නේ ගුරුවරුන් අතින් හොඳින් හික්මනවා කියන්නේ සමාජෙම තවත් දියුණු වෙනවා කියන එක. පැහැදිලිද? එතකොට පාද සඳහන් මාතෘකා අතරින් දෙකකට කෙටි සටහන් ලියයි. ඉතින් දුටුගැමුණු රජුරෝ කියන්නේ මහා වංශයේ පළවෙනි කොටසේ වීරයා. පියා කාවන්තිස්ස රජුගේ මව විහාර මහ දේවිය. ලෝව මහපාය රුවන්වැලි මහ සෑය තුමා විසින් සකස් කරනවා. ත්‍රිලක්ෂණය ගත්තොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන අපි ත්‍රිලක්ෂණය විදිහට දක්වනවා. අනිත්‍ය කියලා කියන්නේ ස්ථිර සාර නොවන වෙනස් වීම එන ස්වરૂපභාවය. දුක්ඛ කියන්නේ වෙනස් වෙන නිසා ඇතිවන දුක්ඛ සාගත භාවය. අනාත්ම කියන්නේ සිරිසරාත්මයක් නෑ කියන්නේ. ප්‍රේරුකාණී චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ කියන්නේ ලංකාවේ පහළ වෙච්ච විශිෂ්ට ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ විසින් අභිධර්ම මාර්ගය, පුණ්‍ය උපදේශය වගේ කෘතීන් රචනා කරා. ඒ වගේම ප ဋ ාණ මහසන්නය වගේ කෘති රචනා කරා. ඒ වගේම උන්වහන්සේ බොහොම නිහතමානී ස්වාමීන් වහන්සේ කෙනෙක්. අමරපුර මහානිකායේ මහෝපාද්‍යය තනතුරු පවා උන්වහන්සේ දරලා තියෙනවා. සද්ධර්ම රත්නාවලිය කියන්නේ ධර්මසේන ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද කෘතියක්. මේ දඹදෙන යුගයේ රචනා කරන ලද පාලි ධම්මපදට්ට කතාවේ සුරෙන් රචනා වෙච්ච කෘතියක්. ඒ වගේම මේ සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරද්දී සදහම් නැමැති මුතු ඇටමාලේ සුරෙන් මේ සදහම් නැමැති මුතු ඇටමාලේ එකට එක්රැස් කර සකස් කරන ලද කෘතිය සද්ධර්මයේ නැමැති මුතු ඇටකට අමුණා සකස් කරන ලද කෘතියන් වැනි අදහසක් මේ සද්ධර්ම රත්නාවලිය දෙනවා. බොහොම සුන්දර කතාවක් ධම්මපදට්ට කතාවේ සුරෙන් තමයි මේක රචනා කරලා තියෙන්නේ. ඒ වගේම වටදාගය කියලා කියන්නේ දරුවනේ ස්තූපයේ වටා ඉදි කරලා තියෙන ගෘහය. අපි ඒකට චෛත්‍යකර කියලාත් කියනවා. ඒ වගේම තූපාරාමයේ සහ අම්පස්සතල වගේ ස්ථයවල චෛත්‍යවල වටේට වටදාගෙවල් තියෙනවා. ඒ වගේම බුදු පිළිමය ගත්තොත් කනිෂ්ක රජුරුව තමයි මුල් වතාවට සකස් කරා කියලා සඳහන් කරන්නේ. මතුරා, ගාන්ධර්ව, ගුප්ත වගේ කලාවල, ලාන්ත්‍ර වගේ කලාවල බුදු පිළිම නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව බුදු පිළිම අතරාග්‍රකණයේ බුදු පිළිමයක්. 1864 සැප්තැම්බර් මාස 17 වෙනිදා රේවිට හේවා විතරණ කියලා තමයි අනගාരിക ධර්මපාලතුමා ඉපදෙන්නේ. පස්සේ උන්වහන්සේ එතුමා ධර්මපාලතුමා කියලා සඳහන් කරනවා. සාරසවි සඳරස් වගේ පුවත්පත් ආරම්භ කරනවා. බුද්ධගයා බේර ගන්නවා. ඒ වගේම සිරිදේව මිත්‍ර නමින් පැවිදි වෙලා 1933 අප්‍රේල් මාසේ 29 වෙනිදා අපවත් වෙනවා. සමජීවිකතාවය කියලා කියන්නේ අය වැය සමෝපවත්වා ගැනීම. අය අනුව වැය පවත්වා ගැනීම අපේ සමජීවිකතාවය යනුවෙන් සඳහන් කරනවා. මෙලෙස අපිට මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.